අයිබෝවන් සුබ දවසක්. අපේ පරිගණක පන්තියේ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද දවසේ මම බලාපොරොත්තු වෙනවා පසුගිය සතියේ සාකච්ඡා කරපු පසුගිය වීඩියෝවේ සාකච්ඡා කරපු පරිගණක තාක්ෂණයේ දෙවෙනි වීඩියෝ එක මෙන්න මේ විදිහට ආරම්භ කරන්න. අපි කතා කරා පසුගිය සතියේ පරිගණකයක ප්‍රධාන ලක්ෂණ කිහිපයක් පිළිබඳව. ඒත් එක්කම පරිගණකයේ ආදානුපක්‍රම, ප්‍රතිදානුපක්‍රම සහ මූලික සැලැස්ම අපි සාකච්ඡා කරා. අද දවස මම බලාපොරොත්තු වෙනවා ඒ පිළිබඳව දිගට තවදුරටත් සාකච්ඡා කරන්නට. පරිගණක තාක්ෂණය පිළිබඳව ඉගෙන ගන්න හැම ශිෂ්‍යයෙකුටම ඉතාමත් වැදගත් වේවි. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම විභාගවලට පෙනී සිටින අයට මේ කරුණු ඉතාමත් වැදගත් වේවි. පරිගණකය පිළිබඳ මූලික දැනුම හොයන ඒත් එක්කම පාසල් යන දරුවන්ට වගේම රැකියා කරන අයටත් විභාගවලට පෙනී සිටින සිද්ධ වෙනවා. ඉතින් ඒගොල්ලන්ටත් මේ දැනුම ඉතාමත් වැදගත් වේවි. ඔබ දන්න දැනුම තවදුරටත් වැඩි දියුණු කර ගැනීමට මේ වීඩියෝ හොඳට නරඹලා ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න. හොඳයි. අපි බලමු පරිගණකයේ ප්‍රධාන සංයුතිය අපි කතා කරා ගිය සතියේත් පසුගිය පාඩමෙත් අපි කතා කරා. පරිගණක සංයුතිය ගත්තාට පස්සේ අපි දන්නවා පරිගණකයක ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ සකස් කිරීම, සැකසීම. ඒ සඳහා දත්ත අවශ්‍ය වෙනවා. ඒ දත්ත ඇතුළත් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ඇතුළත් කරන දත්ත සකස් කිරීම සඳහා මේ පද්ධතිය නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියලා යම් අවබෝධයක් තියෙන්න ඕනේ. ඒක නිසා පුද්ගල පරිගණකයක නැත්නම් පර්සනල් කම්පියුටර් එක අපි භාවිත කරන පරිගණක යන්ත්‍රයක මූලික වශයෙන් අපි කතා කරා අවස්ථා හතරක් ගැන. ඒ කියන්නේ දත්ත ඇතුළත් කිරීම සඳහා ආදානුපාංග, ඊට පස්සේ ඇතුළත් කරන දත්ත සකස් කරන ස්ථානය මධ්‍ය සැකසුම් ඒකකය, ඊට පස්සේදී සකස් කරපු දත්ත තොරතුරු බවට පරිවර්තනය වූ දත්ත ගබඩා කරන ආචයන උපාංග, ඊට පස්සේදී ඒවා බාහිරයට අපිට අවශ්‍ය ප්‍රතිඵලය දක්වා නිර්මාණය කරපු තොරතුරු බාහිරට නිකුත් කිරීම සඳහා ප්‍රතිදාන උපාංග, එහෙම නැත්නම් output devices කියලා මෙන්න මේ විදිහට ප්‍රධාන වශයෙන් කොටස් හතරක් ගැන අපි සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම ආදාන උපාංග කියලා කියන්නේ පරිගණකයට දත්ත ඇතුළත් කරන උපාංග. මොනවද මේ පරිගණකයට දත්ත ඇතුළත් කරන උපාංග කියලා අපි කතා කරමු. පරිගණකයේ සැකස් කිරීමට අවශ්‍ය දත්ත ඇතුළත් කරන්නේ මේ ඒකකයෙන්, ඊට පස්සේ ඒවා සැකසීමට භාජනය කරනවා මධ්‍ය සැකසුම් ඒකකයෙන්, ඊට පස්සේ ඒවා ගබඩා කරනවා ආචයන උපාංගවල, ඊට පස්සේ අවශ්‍ය වෙලාවට අපිට මේ තොරතුරු නිකුත් කරන ප්‍රතිදාන උපාංග ඔස්සේ. ඉතින් මෙන්න මේ කතාවම අපි කතා කරන මෙන්න මේ විදිහට පුද්ගල පරිගණකයක ප්‍රධාන සංයුතිය මෙන්න මේ විදිහට chart එකකට දාලා ඔයගොල්ලෝට පැහැදිලි කරන්න පහසු වෙන මම නිර්මාණය කරගත්තා. පුද්ගල පරිගණකයේ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. එකක් තමයි ආදානුපාංග, මධ්‍ය සැකසුම් ඒකකය සහ ප්‍රතිදානුපාංග කියලා. එතකොට ආදානුපාංග input devices, මධ්‍ය සැකසුම් ඒකකය නැත්නම් central processing unit CPU කියලා හඳුන්වනවා. ඊට පස්සේදී ප්‍රතිදානුපාංග. මොනවද මේ ආදානුපාංග? අපි සාමාන්‍යයෙන් පරිගණකයක භාවිත කරන ආදානුපාංග වර්ග කිහිපයක් තියෙනවා. එකක් තමයි අපි මේ භාවිත කරන මවුසය. නැත්නම් මූසිකය කියලා අපි සිංහලෙන් කියනවා. මවුසය අපි පරිගණකයට විධාන ලබා දීම සඳහා භාවිත කරනවා. ඊට පස්සේ පරිගණක දත්ත ඇතුළත් කිරීම සඳහා තවත් භාවිත කරනවා කීබෝඩ් එක. අපි යතුරු පුරුව කියලා කියනවා කීබෝඩ් එක. විධාන ලබා දීම සඳහා එතකොට අවශ්‍ය තොරතුරු ඇතුළත් කිරීම, දත්ත ඇතුළත් කිරීම සඳහා අපි කීබෝඩ් එක භාවිත කරනවා. ඒත් එක්කම ලයිට් පෙන්, ජොයිස්ටික්, ඊට පස්සේ වර්තමානයේ තවත් ගොඩාක් උපකරණ මේ සඳහා භාවිත කරනවා. බාකෝඩ් රීඩර්, එහෙම නැත්නම් අපි ශබ්ද ඇතුළත් කිරීම සඳහා මයික් එක භාවිත කරනවා. මේ ආදී විදිහට විශාල ප්‍රමාණයක් දත්ත ඇතුළත් කිරීම සඳහා භාවිත කරන උපකරණ අපි අද වෙළඳ පොලේත් අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. අපි එදිනදා ජීවිතේ වැඩිපුරම දත්ත ඇතුළත් කිරීම සඳහා භාවිත කරන උපාංග කිහිපයක් පමණයි මම මෙතන ඇතුළත් කරලා තියෙන්නේ. ඊට පස්සේ මධ්‍ය සැකසුම් ඒකකය කියන කොටස අපි බෙදමු. අපි ඊට කලින් බලමු මොනවද මේ ප්‍රතිදානුපාංග කියලා. අපි සාමාන්‍යයෙන් අපේ කාර්යාලයකදී හෝ අපේ ගෙදරදී අපේ වැඩබිමේදී අපි භාවිත කරන ප්‍රතිදානුපාංග, ඒ කියන්නේ පරිගණකයක සකස් කරපු දත්ත බාහිරට නිකුත් කරන උපාංග තමයි ප්‍රතිදානුපාංග කියලා අපි හඳුනාගත්තේ. මොනවද මේ මොනිටර්. එතකොට අපි ඉස්සරහට කතා කරනවා මොනිටර්ස් වර්ග තියෙනවා. ඒවයි තාක්ෂණය අනුව අපි කතා කරනවා. මොනිටර් කියලා කියන්නේ අපිට දත්ත පරිගණකයෙන් ප්‍රධාන වශයෙන් අපිට බලා ගන්න අවශ්‍ය විදිහට දත්ත ප්‍රතිදානය කරන උපකරණයක්. මොනිටර්ස් වර්ග කිහිපයක් තියෙනවා අපි කතා කරමු ඉස්සරහට. ඊට පස්සේ අපිට ශබ්දයේ විදිහට අපිට ලබා දෙන භාවිත කරන ස්පීකර්ස්. පරිගණකයේ අපි පුංචි ස්පීකර් වලින් ඉඳලා විශාල ප්‍රමාණයේ සබ් වූෆර්ස් දක්වා අපි භාවිත කරනවා. එක එක ශබ්ද තත්වයෙන් යුක්තව එළියට ගන්න. එතකොට විශේෂ උපකරණයක් තමයි ඊළඟට අපි කතා කරන්නේ printer කියන එක. එතකොට මුද්‍රණ යන්ත්‍රය නැත්නම් printer කියලා කියන එකේ වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා.
ඒවා භාවිතා කරන තාක්ෂණය අනුව ඒවායේ වාසි සහ අවාසිත් අපි මේ පාඩමේ යටතේදීම කතා කරනවා ඉස්සරහට. ඊට පස්සේදී අපි භාවිතා කරනවා දත්ත ප්‍රතිදානය සඳහා මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්ස් කියන උපකරණ. ඊට පස්සේදී ඔය මුද්‍රණ යන්ත්‍රය වගේම ප්ලොටර්ස් කියන උපකරණය. ඒ වගේ අපි දත්ත ප්‍රතිදානය සඳහා භාවිතා කරන උපකරණ ගැනත් අපි ඉස්සරහට තවදුරටත් වැඩි වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ මධ්‍ය සැකසුම් ඒකකය පරිගණක යන්ත්‍රයේ විශේෂම කාර්යභාරයක් ඉෂ්ට කරන මධ්‍ය සැකසුම් ඒකකය මධ්‍ය සැකසුම් ඒකකයේ යටතේදී මේක තවත් කොටස් තුනකට බෙදනවා. එකක් තමයි මතකය කියලා කියන්නේ මෙමරි එක. ඊට පස්සේ පාලන ඒකකය. ඊට පස්සේ අපි කතා කරනවා ගණිතමය සහ තාර්කික ඒකකය කියලා. ALU arithmetic and logic unit කියන එක අපි ඒ විදිහට හඳුන්වා ගන්නවා. එතකොට අපි අපේ සාමාන්‍ය මිනිස්සයා විදිහටම පරිගණකයේ මතකය කියන එක භාවිතා කරනවා මෙමරි. අපි සාමාන්‍යයෙන් මිනිසාගෙත් අපි දන්නවා මතකය කියලා එකක් තියෙනවා. අපිට නැත්තම් අපිට වැඩ කටයුතු කරගන්න බෑ. ඉතින් පරිගණකයේත් ඒ විදිහටම මතකය කියලා ඒකකයක් තියෙනවා. මේ මතකයෙන් නැවත වාරයක් කොටස් වලට බෙදෙනවා. පාලන ඒකකය ඊට පස්සේ ගණිතමය සහ තාර්කික ඒකකය. එතකොට මධ්‍ය සැකසුම් ඒකකයේදීත් මේ විදිහට කොටස් තුනකට බෙදා ගන්නවා මේක. එතකොට තමයි කාර්ය අදාළ විදිහට සාර්ථකව කරගන්න පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ කොටස් වලින් යුක්ත වෙන නිසා. මේ මතකයත් ආපස්සට ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒකට අපි කියන අභ්‍යන්තර මතකය සහ බාහිර මතකය. ඒ කියන්නේ ඉන්ටර්නල් මෙමරි, එක්ස්ටර්නල් මෙමරි කියලා කියන්නේ මේ කොටස් දෙක. එතකොට අභ්‍යන්තර මතකය ආපස්සට කොටස් තුනකට බෙදෙනවා. RAM එක, ROM එක සහ කෑෂ් මෙමරි කියලා. RAM එක කියලා කියන්නේ තාවකාලික මතකය. අපි දන්නවා සාමාන්‍ය මිනිසෙක් ගත්තත් ඒ සාමාන්‍ය මිනිසෙට තාවකාලික මතකයක් තියෙනවා. පරිගණකයටත් ඒ විදිහට මේක අවශ්‍ය වෙනවා. RAM එහෙම නැත්නම් random access memory, ආඹු පිවිසුම් මතකය, එහෙම නැත්නම් තාවකාලික මතකය, සසම්භාවී පිවිසුම් මතකය මේ ආදී වශයෙන් නම් වලින් මේක හඳුන්වනවා. ඊට පස්සේදී අපි කතා කරනවා ROM පටන මාත්‍ර මතකය. මේක ගොඩක් වෙලාවට චිප්ස් වල තියෙනවා. ඒවා කියවලා අවශ්‍ය විදියට දත ඇතුළත් කර ගැනීම සඳහා පරිගණකයට භාවිත කරන මේ මතකයක්. ඊළඟට අපි කතා කරන වාරක මතකය නැත්නම් කෑෂ් මෙමරි කියන එක. එතකොට මේ විදිහට අභ්‍යන්තර මතකයේ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදලා හඳුනා ගැනීමේ පහසුව සඳහා මේ වගේ chart එකකට දාලාම තියෙන ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉතාමත් වැදගත් වේවි ඔයගොල්ලෝගේ විභාග සඳහා දැනුම පරිගණක තාක්ෂණය පිළිබඳ දැනුමේදී විභාගවලදී අනිවාර්යයෙන් මේක බලාපොරොත්තු වෙන නිසා. ඊට පස්සේදී පරිගණකයේ බාහිර මතකය කියලා එකක් තියෙනවා external memory එක. අපි ඊළඟට කතා කරන්නේ ඒක. පරිගණකය තුලත් ඉන් පිටතත් දත්ත ගබඩා කිරීම සඳහා භාවිත කරන උපකරණ මේ බාහිර මතකයේ යටතට අපි වර්ග කරලා ගන්නවා. එතකොට hard disk එක අපි කතා කරනවා ඉස්සරහට hard disk එක එහෙම නැත්නම් සිංහලෙන් අපි දෘಢ තැටිය කියලා කියනවා. compact disk එක එහෙම නැත්නම් CD එක අපි දන්නවා CDs අපි දාත තැන්පත් කිරීම සඳහා භාවිත කරනවා. ඉතිහාසයේ ඉඳලා අපිට මේ අපි ඉතිහාසයේ ඉඳලා භාවිත කරනවා මේ සින්දු අහන්න MP3 ගබඩා කරන්න වීඩියෝස් ගබඩා කරන්න ඒවා. ඊට පස්සේදී මීට ටික කාලයකට ඉස්සෙල්ලා අවුරුදු 15කට 20කට ඉස්සර ඉඳලා floppy disk කියලා වර්ගයක් භාවිත කරා. ඊට පස්සේ අපි DVD භාවිත කරනවා. ඊට පස්සේදී flash drive, pen drive කියලා කියන ඒවා අපි භාවිත කරනවා දත්ත ගබඩා කිරීම සඳහා. ඊට පස්සේදී memory chips භාවිත කරනවා. මේ ආදී විදියට personal computer එක ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. නැවත වාරයක් අපි මතක් කරගමු. ආදානුපාංග, මධ්‍ය සැකසුම් ඒකකය සහ ප්‍රතිදානුපාංග විදියටත්. ඊට පස්සේ මධ්‍ය සැකසුම් ඒකකය නැවත වාරයක් කොටස් තුනකට බෙදෙනවා. මතකය, පාලන ඒකකය, ගණිතමය සහ තාර්කික ඒකකය. මතකයේ නැවත වාරයක් කොටස් දෙකකට බෙදෙනවා. අභ්‍යන්තර මතකය සහ බාහිර මතකය කියලා. අභ්‍යන්තර මතකයේ නැවත වාරයක් කොටස් තුනකට බෙදෙනවා. සසම්භාවී පිවිසුම් මතකය එහෙම නැත්නම් RAM කියලා කියනවා. පටන මාත්‍ර මතකය ROM කියලා කියනවා. ඊට පස්සේ වාරක මතකය කෑෂ් මෙමරි කියලා කියනවා. මේ ඊට පස්සේ අපි කතා කරා බාහිර මතකය hard disk එක, compact disk එක, එහෙම නැත්නම් CD එක, floppy disk එක, DVD එක, flash drive එක මේ ආදී විදිහට අපි භාවිත කරනවා. බාහිර මතකයේ විදිහටත් පරිගණකයෙන් පිටතත් පරිගණක අභ්‍යන්තරයේ දත්ත ගබඩා කිරීමේ උපකරණ විදිහට. ඊට පස්සේ අපි කතා කරනවා මේ ආදානුපාංග පිළිබඳව. අපි දන්නවා පරිගණකයක විශේෂ කාර්යභාරයක් ඉෂ්ට කරනවා මේ ආදානුපාංගත්. මොකද පරිගණකයේ සැකසීමට අවශ්‍ය දත්ත ඇතුළත් කිරීම සඳහා ආදානුපාංග භාවිත කරනවා. අපි දන්නවා අපි දිනදා ජීවිතයේ භාවිත කරන V මෝලක් ගත්තොත් V මෝලට අවශ්‍ය V ඇතුළත් කරාට පස්සේ අපිට සහල් බවට පත් කරලා දෙනවා. එතකොට අපි පැන්සල් උල් කරන කටර් එක ගත්තොත් එතකොට ඒ කටර් එකට අපි පැන්සල් දාලා කරකවලා ඒක යන්ත්‍රයක් විදිහට භාවිත කරලා අපි ඒකෙන් උල් කරපු පැන්සලක් නිර්මාණය කරගන්නවා. ඉතින් ඒ විදිහට ඒ ඇතුළත් කරන දත්ත ඇතුළත් කරන්න පරිගණකයේ ප්‍රධාන උපාංග උපකරණ කිහිපයක් තියෙනවා. අපි ඒවා ගැන කතා කරමු. අපි ඊට ඉස්සෙල්ලා කතා කරා විශේෂයෙන්ම input devices විදිහට keyboard එක, mouse එක, microphone එක, barcode reader එක, එතන ගියාට පස්සේ joystick වගේ දේවල් තියෙනවා. එතකොට මේකෙන් අපි විශේෂයෙන්ම ප්‍රධාන වශයෙන්ම අපි කතා කරනවා mouse එක ප්‍රධාන කාර්යයක් ඉෂ්ට කරනවා. Windows operating system එක එහෙම නැත්නම් GUI operating systems ආවට පස්සේදී
මේ ඔපරේටින් සිස්ටම් එක නැත්නම් මෙහෙයුම් පද්ධතියේ ප්‍රධාන වශයෙන්ම දත්ත ඇතුළත් කිරීම සඳහා එහෙම නැත්නම් විධාන ලබා දීම සඳහා මවුස් එක භාවිත කරනවා. මේකේ බටන්ස් කීපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් left right කියලා බටන් දෙකක් තියෙනවා. scroll බටන් එක කියලා එකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඒක. එතකොට පරිගණකයට අවශ්‍ය විධාන ලබා දීම සඳහා මේ බටන්ස් භාවිත කරනවා. scroll බටන් එක භාවිත කරනවා. අපිට අවශ්‍ය පිටු එහාට මෙහාට ගෙනියාම සඳහා scroll බටන් එක භාවිත කරනවා. විධාන නිකුත් කිරීම සඳහා ක්ලික් කරන්න. එහෙම නැත්නම් බටන් එකක් ප්‍රෙස් කරනවා අපි කියනවා ක්ලික් කරනවා කියලා. left click එක වම් පැත්තේ බටන් එක ඔබන left click කියලා කියනවා. දකුණු පැත්තේ බටන් එක ඔබන right click කියලා කියනවා. ඊට පස්සේ මේ ආදී විදියට අපිට විධාන ලබා දීම සඳහා පුළුවන් ඒ අවස්ථාවට ගැලපෙන විදියට මවුස් එකකින් අපිට මේ විධාන ලබා දීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ ඉතින් පරිගණකයට දත්ත ඇතුළත් කරනකොට ශබ්දයේ විදිහට ඇතුළත් කරන්න අවශ්‍ය දත්ත ඇතුළත් කිරීම සඳහා අපි භාවිත කරන මයික්‍රොෆෝන් එක. ඉතින් මයික්‍රොෆෝන් එක කවුරුත් දන්න උපකරණයක්. දත්ත ඇතුළත් කිරීම සඳහා අපිට අවශ්‍ය රෙකෝඩින්ග්ස් කරගන්න ඕන නම් ඒ සඳහා අපිට පුළුවන්කම තියෙනවා මයික් එක භාවිත කරලා ඒ සඳහා අවශ්‍ය ශබ්දය පරිගණක යන්ත්‍රය ඇතුළට ලබා ගන්න. ඊට පස්සේ භාවිත කරනවා බාකෝඩ් රීඩර් එක. ඔයගොල්ලෝ දන්නවා ගොඩක් වෙලාවට කඩවල් වලට ගියාට පස්සේදී ඒ කඩවල් වල කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සඳහා අර බාකෝඩ් රීඩර් එක අල්ලලා ඉවරලා බාකෝඩ් රීඩර් ඒ ස්ටිකර් එක අලවලා තියෙන එකට බාකෝඩ් රීඩර් එක ඇල්ලුවාන් පස්සේ ඒකේ තියෙන දත්ත පරිගණකයට ගිහිල්ලා ඉවරලා ඒකේ මිල ගන්න බිල් එකට ඇතුළත් කරනවා. එතකොට ඒක ඉතාමත් පහසු වෙලා තිනවා. නැත්නම් අපිට සිද්ධ වෙනවා කැල්කියුලේටර් එකකින් ඒකේ මිල බලලා ඒකේ තියෙනවා වට්ටම් ගණනය කිරීම සඳහා ඒ වගේ වෙන වෙනම කරන්න සිද්ධ වෙනවා. නමුත් දැන් බාකෝඩ් රීඩර් එක අල්ලපු ගමන්ම ඒ ස්ටිකර් එකට බාකෝඩ් එකට අල්ලපු ගමන්ම ඒකේ මිල කීයද කියලා බිල් එකට ඇතුළත් කරගෙන වට්ටම් තියෙනවා. නැත්නම් ඩිස්කවුන්ට්ස් තියෙනවා නම් ඒවත් ඒ විදිහටම ඇතුළත් කරගෙන මේක රීඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ සිස්ටම් එකෙන් ඒ සිද්ධිය ඔක්කොම සිද්ධ වෙන නිසා ඉතාමත් පහසු වෙලා තියෙනවා අපිට බාකෝඩ් රීඩර් කියන උපකරණය දත්ත ඇතුළත් කිරීමේ උපකරණයක් විදියට. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝට පුළුවන්කම තියෙනවා මේ බාකෝඩ් රීඩර්ස් දකින්න පුළුවන් ඒවයි කොහොමද වෙන්නේ කියලා අපිට සාමාන්‍යයෙන් ඉතාමත් පහසුයි අපිට වෙළඳ පොළට ගියාට පස්සේ මේක දැක ගන්න පුළුවන්. ඊට පස්සේ අපි භාවිත කරනවා පරිගණක දත්ත ඇතුළත් කිරීම සඳහා මේ ස්කෑනර් එක. සුපිරික්ෂණය කියලා කියනවා ස්කෑනර් එක කියලා කියනවා. අපි වැඩිපුරම භාවිත කරන මේ ඉංග්‍රීසි වචන ස්කෑනර් එක අපිට අවශ්‍ය දත්තයක් එහෙම නැත්නම් රූපයක් අකුරු ටිකක් ටෙක්ස්ට් එකක් මේවා මෙන්න මේ ඔයගොල්ලෝට මේ ස්ක්‍රීන් එකේ පේන රූපේ දැක්වෙන මේ යන්ත්‍රය ඇතුළත් කරලා ෆොටෝ මැෂින් එකේ තියෙන මේ ස්කෑනර් එකක් මේ ස්කෑනර් එකට ඇතුළත් කරලා උඩ තියෙන පියන වහලා අපි විධානයක් ලබා දුන්නට පස්සේදී ඒ ඇතුළත් කරපු එකේ තියෙන ඒ පිටුවේ තියෙන ඒ දත්ත ටික අපිට පරිගණක යන්ත්‍රයට ලබා ගැනීමේ හැකියාව තියෙන ස්කෑනර් එකේ මත සුපිරික්ෂකය කියන එකත් ඉතාමත් වැදගත් උපකරණයක් අපේ එදිනෙදා කාර්යයන් සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් වෙන දත්ත ඇතුළත් කිරීමේ උපකරණයක් ඉන්පුට් ඩිවයිස් එකක් අපි පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි කතා කරනවා පරිගණකයේ විශේෂයෙන්ම ප්‍රතිදාන උපාංග. අපි දැන් ආදාන උපාංග ගැන කතා කරා. ප්‍රතිදාන උපාංග පිළිබඳ මේ කොටසදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අතරම පරිගණකයකින් අර ඉන්පුට් ඩිවයිසස් වලින් ඇතුළත් කරන දත්ත මධ්‍ය සැකසුම් එකකයේදී සකස් කරලා ප්‍රතිදාන උපාංග ඔස්සේ බාහිරට නිකුත් කරනවා. මේ විදිහට නිකුත් කරන දත්ත ආකාර කිහිපයක් වෙනවා. එකක් තමයි මේ මෘදු soft copy එකක් විතර අපිට ගන්න පුළුවන්. තියෙන මෘදු පිටපත. අපි ලිපියක් ටයිප් කරා නම් ඒ ලිපියේ soft copy එක කියලා කියන්නේ අපි ටයිප් කරලා word වලින් හරි අපි හිතමු excel වලින් හදාගන්න worksheet එකක් හරි වේවා මේක මුද්‍රණය කරන්න ඉස්සෙල්ලා මේක කම්පියුටර් එකේ තියෙන soft copy එකක් විදිහට අපිට පුළුවන් මේක email කරන්න එහෙම නැත්නම් WhatsApp කරන්න පුළුවන් මේ soft copy එක. එතකොට අපිට වෙනත් පරිගණක යන්ත්‍රයකින් එහෙම නැත්නම් ජංගම දුරකථනයකින් මේවා විවෘත කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් මේක hard copy එකක් විදිහට. hard copy එකක් විදිහට කියන්නේ මුද්‍රණ යන්ත්‍රයකින් මුද්‍රණය කරගත්ත මුද්‍රිත පිටපතක් විදිහට මේක කොලයක් මතට ගත්තට පස්සේ ඒක දෘඩ පිටපතක් එහෙම නැත්නම් hard copy එකක් කියලා අපි ඒකට කියනවා. ඉතින් ඊට පස්සේ එහෙම නැත්නම් අපිට මේ ශබ්දයේ විදිහට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා ප්‍රතිදානය. අපි දැන් ස්පීකර්ස් වල ඒ ශබ්දයේ විදිහටනේ අපි අරගන්නේ. එතකොට මෙන්න මේ විදිහට ප්‍රතිදාන උපාංග වල ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙන මේ විදිහට. එතකොට අපි output devices කීපයක් අපි පරිගණකයේ අපි භාවිත කරනවා. අර ඉස්සෙල්ලා කියපු soft copy එක විදිහට ගන්න එහෙම නැත්නම් hard copy එක විදිහට ගන්න sounds විදිහට ගන්න මෙන්න මේ උපකරණ අපි පාවිච්චි කරනවා. එකක් තමයි පරිගණක තිරේ monitor එක කියලා කියන්නේ. අපි මේ monitors වර්ගත් දැන් මෙතෙන්දි කතා කරනවා. එහෙම නැත්නම් මේක දෘඩ පිටපත hard copy එකක් විදිහට ගන්න මුද්‍රණ යන්ත්‍රය printer එක අපි භාවිත කරනවා. එහෙම නැත්නම් ශබ්දයේ විදිහට එළියට ගන්න මේක අපි speakers භාවිත කරනවා. මේ දෙකම අපි භාවිත කළා බහු ප්‍රක්ෂේපණ එහෙම නැත්නම් multimedia projectors විදිහට අපි ඒවා පාවිච්චි කරනවා. එතන අපිට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් එක විදිහට. එතකොට
බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් එහෙම නැත්නම් මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එක කියලා. අපි දැන් කතා කරමු පරිගණක තිරය ගැන. ඔයගොල්ලෝ දන්නවා පරිගණක තිරය අපිට පරිගණකයක් ආරම්භයේ සිට මේ වෙද්දි මේ පරිගණක තිරය විකාශනය වෙලා තියෙනවා. නවීන තාක්ෂණය හා මුසු වෙලා විකාශනය වෙලා තියෙනවා. මට මතකයි 1998 96 95 වගේ කාලයේදී පරිගණක තිරය මොනිටර් එක අපි පාවිච්චි කරා black and white. ඒක ඉතාමත් ප්‍රමාණයෙන් විශාලයි. අර CRT කියන එකක් දැන් කතා කරනවා. ඒ CRT වර්ගයේ මොනිටර්ස් තමයි අපි ඒ කාලේ පාවිච්චි කරේ. ඊට පස්සේ මේක වැඩි දියුණු වෙලා CRT මොනිටර් එකේ black and white එකෙන් ඊට පස්සේ color එක ආවා. ඊටත් පස්සේදී ඒ color එක ආවට පස්සේදී ඒක තවදුරටත් විකාශනය වෙලා LCD LED වශයෙන් මේක දියුණු වුණා. එතකොට මේ පරිගණක තිරයේදී අපිට බලා ගන්න පුළුවන් අපි පරිගණක යන්ත්‍රය නිර්මාණය කරගන්න. නැත්නම් තොරතුරු ඇතුළත් කරලා දත් ඇතුළත් කරලා ඒක තොරතුරු භාගවලට පත් වුණාට පස්සේදී එන පින්තූර එහෙම නැත්නම් අකුරු වාක්‍ය ඡේද එහෙම නැත්නම් වීඩියෝ ප්‍රස්තාර මේ ඕනම දෙයක් මේ අපිට පරිගණක තිරයෙන් බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඒතර අපි චිත්‍රපටයක් වේවා එහෙම නැත්නම් සින්දුවක් අහනවා නම් මේ හැම දෙයක්ම පරිගණක යන්ත්‍රය ඇතුලේ සැකසීමට භාජනය වෙලා අපිට දර්ශනය වෙන්නේ පරිගණක තිරය හරහා. අපි සංදර්ශකය කියලාත් කියනවා. විවිධ විභාගවලදී අපි මේ මොනිටර් එක එහෙම නැත්නම් පරිගණක තිරය එහෙම නැත්නම් සංදර්ශකය මේ ආදී වශයෙන් වචන කිහිපයකුත් මේ සඳහා භාවිතා කරනවා. එතකොට මේක 1973 විතර තමයි මේ විදිහට මොනිටර් එකක් හඳුන්වලා දීලා තියෙන ලෝකයට. ඔයගොල්ලෝ දන්නවා මේ ඉස්සෙල්ලම පෙන්වන්නේ CRT. එහෙම නැත්නම් අර අපි ඈත අතීතයේ එහෙම ඈත අතීතයේ නෙමෙයි 1990 ගණන් වල වගේ 80 ගණන් වල වගේ භාවිතා කරපු මේ කැතෝඩ කිරණ නලය සහිත තිරය CRT කියලා අපි කියනවා. මේක ප්‍රමාණයෙන් විශාලයි. මේකේ තියෙන අවාසි ගොඩක් තියෙනවා. එකක් තමයි ප්‍රමාණයෙන් විශාල වීම නිසා ඉඩ ගොඩක් යනවා. වර්තමානයේ කාර්යාලවලදී ඇත්තටම මේ ඉඩ ගොඩක් යෑම ලොකු ප්‍රශ්නයක්, ලොකු ගැටලුවක්. අනිත් එක තමයි මේකෙන් උත්පාදනය වෙන තාපය. මොකද මේක රත් වෙනවා. මේකදී භාවිතා කරන තාක්ෂණය නිසා සහ මේකට වැඩි විදුලියක් වැය වෙනවා. ඉතින් විදුලි බලය වැඩියෙන් වැය වීමත් ඇත්තටම මේකේ තියෙන ලොකු ගැටලුවක් අපිට. ඉතින් විදුලි බලය වැඩියෙන් වැය වීම, ප්‍රමාණයෙන් විශාල වීම වගේ කාරණා නිසා මීට වඩා හොඳ තාක්ෂණයක් සොයාගන්න විද්‍යාඥයෝ කල්පනා කරනවා, වුන් පර්යේෂණ කරනවා. ඊට පස්සේ මේගොල්ලෝ හොයාගන්නවා අලුත් තාක්ෂණයක් මේ LCD තාක්ෂණය, ද්‍රව ස්පටික සංදර්ශකය, එහෙම නැත්නම් ප්‍රදර්ශකය කියලා කියනවා. මේ ද්‍රව ස්පටික. එතකොට මේකෙන් මේ පොඩි පලිඟු ද්‍රාවණයක් වගේ එකක් දාලා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේක ඉතාමත් පැතලි. සාමාන්‍යයෙන් පැතලි අපි දැන් දන්නවා මේක මොකද ගොඩක් අය පාවිච්චි කරන නිසා මේක පැතලි බව නිසා මේක අඩු විදුලියක් තමයි මේ සඳහා වැය වුණේ. විදුලි බලය අඩුවෙන් තමයි පරිභෝජනය කළේ, ඉඩ ප්‍රමාණය ඉතුරු වුණා. ඉතින් ඒක නිසා ඒකේ ඊට වඩා අපෞසරයක් තාක්ෂණයෙන් දියුණු එකක් හොයා ගන්නවා LED. අර LCD එකටත් වඩා අඩු විදුලි බලයක් තමයි මේ සඳහා වැය වුණේ. ඒක නිසා ප්‍රමාණයෙන් අවශ්‍ය ප්‍රමාණයට වඩා අවශ්‍ය ප්‍රමාණයට කියන්නේ අපිට අවශ්‍ය තිර ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව තියෙන එක වාසියක්. එතකොට මේකේ තියෙන වාසිය තමයි අනිත් වාසිය තමයි ඒ ලබා දෙන දර්ශන එහෙම නැත්නම් රූපය ඉතාමත් පැහැදිලි. ක්වොලිටි එක වැඩි. ඉතින් ඒක නිසා මේ LCD එකට වඩා LED එකේ ගුණාත්මක භාවය වැඩි. ඒක නිසා ඒක අපිට ඉතාමත් වැදගත් වෙනවා. පරිගණක භාවිතාවේදී විශේෂයෙන්ම ග්‍රැෆික්ස් ඩිසයිනින් කිරීමේදී එහෙම නැත්නම් අපි වීඩියෝ එඩිටින් කිරීමේදී අපිට ඉතාමත් වටිනවා මෙන්න මේ LED භාවිතයෙන් නිර්මාණය කරපු එහෙම නැත්නම් LED තාක්ෂණය නිර්මාණය කරපු මේ සංදර්ශක මොනිටර්ස් ඉතාමත් වැදගත් වුණා. රයිට්. අපි ඊළඟට කතා කරනවා වෙළඳ පොලේ අපිට එහෙම නැත්නම් අපි භාවිතා කරන දත්ත බාහිරට නිකුත් කිරීමේ ප්‍රධාන උපකරණයක් තමයි වැඩිපුරම භාවිතා කරන තවත් උපකරණයක් තමයි මේ මුද්‍රණ යන්ත්‍ර කියලා කියන්නේ printer කියලා කියනවා. එතකොට අපිට දෘಢ පිටපත් ලබා ගැනීම සඳහා අපිට සාමාන්‍ය කාර්යාලවල විවිධ තාක්ෂණයෙන් යුක්තව මෙන්න මේ printers භාවිතා කරනවා. එතකොට අපි මේ තාක්ෂණය නිසා අපිට වැඩ කටයුතු ගොඩාක් පහසු වෙලා තියෙනවා. අපි පරිගණකය නිර්මාණය කරගන්න ලිපි ලේඛන, ගිණුම් මේවායේ දෘಢ පිටපතක් hard copy එකක් අරගන්න අපිට මේ මුද්‍රණ යන්ත්‍ර භාවිතා කරන්න පුළුවන්. මේවයි භාවිතා කරන තාක්ෂණ ගණනාවක්ම තියෙනවා. අපි ඒවා ගැන කතා කරමු මේ ඒකකයේදී. මුද්‍රණ යන්ත්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එක කොටසක් තමයි මේ සංඝටන මුද්‍රණ යන්ත්‍ර. එහෙම නැත්නම් ඉම්පැක්ට් printers කියලා කියනවා. එහෙම නැත්නම් සංඝටන නොවන මුද්‍රණ යන්ත්‍ර කියලා තව වර්ගයක් තියෙනවා. non impact printers කියලා. එතකොට මේ ඝට්ටණය වෙනවා කියලා කියන්නේ ඒවයි තුලදී අපි දන්නවා අනිවාර්යෙන් ගැටුමක් ඇති වෙනවා නම් ඝට්ටණය වෙනවා නම් ඒ ශබ්දයක් උපදිනවා. ඉතින් ඒක නිසා මේ මුද්‍රණ යන්ත්‍ර හරිය පහසුයි හඳුනා ගන්න. යම් ශබ්දයක් නිකුත් කරනමින් තමයි මේ
ප්‍රින්ටර්ස් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපි දන්නවා තිත්න්‍යාස මුද්‍රණය අපි ගොඩක් වෙලාට ඩොට් මෙට්‍රික්ස් කියලා කියන අපි සිංහල නම් අපි භාවිතා කරනවා අඩුයි. ඝට්ටනේව ප්‍රින්ටර්ස් සඳහා ඩොට් මෙට්‍රික්ස් ප්‍රින්ටර්ස් එහෙම නැත්නම් ලයින් ප්‍රින්ටර් කියලා තව වර්ගයක් තියෙනවා. එතකොට ඝට්ටනේ නොවන ප්‍රින්ටර්ස් යටතටත් අපි ලේසර් තාක්ෂණයෙන් භාවිතා කරන සියලුම ප්‍රින්ටර්ස් ඝට්ටනේ නොවන ප්‍රින්ටර්ස් එහෙම නැත්නම් තීන්ත භාවිතා කරලා අපි කලර් ප්‍රින්ටර්ස් භාවිතා කරන බබල් ජෙට් ඉන්ක් ජෙට් මේ ආදී වශයෙන් ඒවත් ඝට්ටනේ වෙන ප්‍රින්ටර්ස් නෙමෙයි. ඒවත් non impact printers එහෙම නැත්නම් ඝට්ටනේ නොවන printers විදිහට තමයි හඳුන්වන්නේ. ඊට පස්සේ දැන් භාවිතා කරන විශේෂ තවත් printers වර්ගයක් මේ තාප මුද්‍රකයේ thermal printers කියනවා. එතකොට මේ thermal printers ඔයගොල්ලෝට වෙළඳ පොලෙත් බලා ගන්න පුළුවන්. අපිට බස් එකට නැගත් බස් එකේ ටිකට් කැඩෙන්නේ මේ thermal printer එකක් හරහා. එහෙම නැත්නම් කඩේට ගියාට පස්සේ කඩේදී අපි භාවිතා කරන අපිට මොනවා හරි බිල් එකක් දෙනවා නම් මේ thermal printers තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. ලේසර් ප්‍රින්ටර්ස් භාවිතා කරන අවස්ථා තියෙනවා. මොකද thermal printer වලින් අඩු වියදමකින් මේක කරගන්න පුළුවන් නිසා ඒකත් ඉතාමත් වැදගත් printers වර්ගයක්. ඒකෙත් වර්ග කිහිපයක් තියෙනවා. ප්‍රමාණය 56 78 ආදී විදියට ප්‍රමාණයන් කිහිපයක් තියෙනවා. printers වෙළඳ පොලේ දැක ගන්න පුළුවන්කම තියෙනවා. අපිට කාර්යාලවලදී අපි භාවිතා කරන්නේ මේ laser printers. එහෙම නැත්නම් ඝට්ටනේ වෙන printers වලින් ගත්තට පස්සේ අපි මේ ඩොට් මෙට්‍රික්ස් ප්‍රින්ටර්ස් තමයි කාර්යාලවලදී භාවිතා කරන්නේ. ඒවත් භාවිතා කරන ස්ථාන විශේෂයෙන්ම අපි හඳුනා ගන්නවා. අපි කතා කරමු ඒවා. මේ ඝට්ටනය වන මුද්‍රණ යන්ත්‍ර එහෙම නැත්නම් ඉම්පැක්ට් ප්‍රින්ටර්ස් වශයෙන් අපි කතා කරා මොනවද? ඩොට් මෙට්‍රික්ස් ප්‍රින්ටර්ස් සහ ලයින් ප්‍රින්ටර්ස් කියන වර්ග දෙක. ඊට අමතරව ඩේසි වීල් ප්‍රින්ටර්ස් කියලා වර්ගයකුත් අපි හඳුනා ගන්නවා. මෑත ඉතිහාසයේ ඉඳලා භාවිතා කරනවා. නමුත් අපි ඩොට් මෙට්‍රික්ස් සහ ලයින් ප්‍රින්ටර් කියන දෙක තමයි වැඩිපුරම අපි භාවිතා කරන්නේ අපේ කාර්යාලවලදී. ඒවයි මුද්‍රණ තත්ත්වය අඩුයි, ක්වොලිටි එක අඩුයි. හැබැයි මුද්‍රණය සඳහා යන පිරිවැය අඩුයි. රිබන් වගේ දේවල් භාවිතා කරලත් අර ඉදිකටු දුරවල් වගේ දේවල් භාවිතා කරලා තමයි මේක නිර්මාණය වෙන්නේ. ඒක නිසා ඒ තාක්ෂණය භාවිතා කරලා හදන ලබා ගන්න පිටපත්වල මුද්‍රණ ක්වොලිටි එක අඩුයි. මුද්‍රණ ක්වොලිටි එක අඩුයි. ඒක නිසා අපිට පුළුවන්කම තියෙනවා මේ අඩු ක්වොලිටි එකකින් සහ අඩු පිරිවැයකින් ක්වොලිටි එක අඩු වෙන්න අවශ්‍ය නැහැ. නමුත් අඩු පිරිවැයකින් අපිට මුද්‍රණය කර ගැනීම සඳහා අපිට ඩොට් මෙට්‍රික්ස් ප්‍රින්ටර්ස් භාවිතා කරගීමේ හැකියාව තියෙනවා. ලයින් ප්‍රින්ටර්ස් ඒ වගේමයි. එතකොට ඊළඟට අපි භාවිතා කරන ඝට්ටනේ නොවන එහෙම නැත්නම් non impact printers යටතේදී අපි කතා කරනවා වර්ග කිහිපයක්. ඔය laser printer කියන එක. අපේ කාර්යාලවල වැඩිපුරම අපි භාවිතා කරන laser printers photocopy machine පවා ආйти වෙන්නේ මේ laser printers වලට. එතකොට laser තාක්ෂණය භාවිතා කරලා මේවයි මුද්‍රණ කටයුතු සිද්ධ වෙනවා. තත්ත්වයෙන් ඉතාමත් ඉහළයි. මේ අපිට වර්ණයෙන් මුද්‍රණය කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් කළුසුදු ආකාරයට print කරගන්නත් පුළුවන්, මුද්‍රණය කරගන්නත් පුළුවන්. එතකොට ඝට්ටනේ නොවන මුද්‍රණ යන්ත්‍රයේ මේකේ තියෙන වාසි ගොඩක් තියෙනවා. මේ අර ഘോഷාව නැහැනේ. ඝට්ටනේ වෙන printers වල නම් ഘോഷාව තියෙනවා. නමුත් මේකේ ഘോഷාව නැහැ. එතකොට ටිකක් මිලාදිකයි. අවාසියක් තමයි මිලාදිකයි. laser printer එකක් සාමාන්‍යයෙන් අර impact printers එකට වඩා මිලෙන් වැඩි. හැබැයි ක්වොලිටි එකෙන් වැඩි. එතකොට තින්ත භාවිතා කරන inkjet printers ආදී විදියට sublimation printers ඒ ආදී විදියට අපි තවත් printers වර්ග කිහිපයක් මේකද අපි භාවිතා කරනවා. වැඩිපුරම භාවිතා කරන්නේ අපි laser printers. එතකොට ඒවයි අර කළුසුදු එහෙම නැත්නම් වර්ණ ආදී විදියට දෙකටම භාවිතා කරන්න පුළුවන්. එතකොට මුද්‍රණ යන්ත්‍ර වර්ග සහ ඒවායේ සුවිශේෂී ලක්ෂණ පිළිබඳවත් සාමාන්‍යයෙන් හැම ශිෂ්‍යයෙක්ම දැනගෙන ඉන්න ඕන. ඉගෙන ගන්න අය දැනගෙන ඉන්න ඕන. මොකද විභාගවලදී මේ වගේ ප්‍රශ්න අහනවා. ඔයගොල්ලෝ මේ තාක්ෂණය ගැන අවබෝධයක් තියෙද කියලා බලන්න. මොකද මේ තාක්ෂණය පිළිබඳ අවබෝධය අපිට ඉතාමත් වැදගත් වෙනවා. අපි කාර්යාලයක වැඩ කරද්දී අපිට අවශ්‍ය මුද්‍රණ යන්ත්‍රය සහ ඒවායේ වියදම පිළිබඳව අපිට අවබෝධයක් තිබුණ නැතොත් මම හිතන්නේ අපත යන ප්‍රමාණය වැඩි වුණොත් අපරාධයක් වෙනවා. ඒ සඳහා දරන වියදම අපත යන නිසා. ඒක නිසා මුද්‍රණ යන්ත්‍ර වර්ග සහ ඒවායේ ලක්ෂණ දැනගෙන තිබීම ඉතාමත් වැදගත් වෙනවා. අද ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ මුද්‍රණ යන්ත්‍ර මේ තීන්ත සහ ලේසර් තාක්ෂණය භාවිතා කරලා ටෝනර්ස් කියන ඒවා භාවිතා කරලා භාවිතා කරන මුද්‍රණ යන්ත්‍ර. ඉතින් ලේසර් ජෙට් මුද්‍රණ යන්ත්‍රය, ඩොට් මෙට්‍රික්ස් මුද්‍රණ යන්ත්‍රය, ඉන්ක්ජෙට් මුද්‍රණ යන්ත්‍රය, 3D මුද්‍රණ යන්ත්‍රය සහ තාප මුද්‍රණ යන්ත්‍රය. අපි මේ thermal printers කියන ඒවා භාවිතා කරනවා ඉදිරියදා ජීවිතයේ මුද්‍රණ කටයුතු සඳහා. අපි ලේසර් ජෙට් printer එක ගත්තොත් අපි දන්නවා ලේසර් printer එකක quality එක මුද්‍රණ තත්ත්වය ඉතාමත් වැඩි. එතකොට resolution එක වැඩි කියලා අපි මේකට කියනවා. මුද්‍රණ තත්ත්වය ඉතාමත් වැඩි, quality එක වැඩි. එතකොට අපිට ඒ සඳහා යන වියදම චුට්ටක් වැඩි වුණත් quality එක වැඩි නිසා සෑම කාර්යාලයකම මේ මුද්‍රණ යන්ත්‍ර භාවිතා කරනවා. එතකොට අපිට වැඩිපුරම සිද්ධ වෙන්නේ මේවත් එක්ක ගනුදෙනු කරන්න. අපි නිර්මාණය කරන ලිපි ලේඛන එහෙම නැත්නම් ඒකට දාලා දේවල් මුද්‍රණය කර ගැනීමේදී අපි වැඩිපුරම පාවිච්චි කරන ලේසර් ජෙට් printer එකක්.
ඒක මතක තියාගන්න අපිට එදිනදා ජීවිතේ වැඩිපුරම අවශ්‍ය වෙන මුද්‍රණ යන්ත්‍රයක් ෆොටෝකොපි මැෂින් එක වේවා. එතනින් ගියාට පස්සේ ගොඩාක් ලේසර් මුද්‍රණ යන්ත්‍ර අද වෙළඳ පොලේ තියෙනවා. විවිධ සමාගම් වලින් නිර්මාණය කරන ඒවා වෙළඳ පොලට ඇතුළත් වෙලා තියෙනවා. ලේසර් මුද්‍රණ යන්ත්‍ර වාසි කීපයක් තියෙන එකක් තමයි මේ අධික වේගය ඉක්මනට මේකේ print කරගන්න පුළුවන්. ශබ්දය අඩුයි. එතකොට නඩත්තු කරන්නත් අපිට ගොඩක් කාලයක් නඩත්තු නොකර මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ සඳහා යන වියදම අඩු නඩත්තු වියදම අඩුයි. හැබැයි නඩත්තුවක් ආවොත් ඒකට යන වියදම වැඩි. අඩුවෙන් නඩත්තු කරගෙන අපිට වැඩි කිරීමේ හැකියාවක් තියෙන ලේසර් print එක. එතකොට සාමාන්‍ය කඩදාසි වලත් උසස් ක්වොලිටි එකක් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට චිත්‍ර එහෙම නැත්නම් පින්තූරවල ක්වොලිටි එක වැඩි. එතකොට මේ අපි කියනවා DPI එක 300 ඉඳලා 1200ට වඩා වැඩි print quality එකක් ලබා ගැනීමේ හැකියාව තියෙන රූපවල. එතකොට චූටි අකුරු වලට ඇත්තටම මේ සපෝට් කරන ලේසර් print එක. චූටි අකුරක් වුණත් අපිට පැහැදිලිව බලා ගැනීමේ හැකියාව තියෙනවා. අර dot matrix printer එකේ ඒක නැහැ. පුංචි අකුරක් වුණොත් ඒක dot වලින් වදින නිසා ඒකේ quality එක අඩු වෙලා තමයි අපිට පේන්නේ. සමහර වෙලාවට මේ පුංචි අකුරු කියව ගන්නත් බැරි වෙන්නත් පුළුවන්. ඒක නිසා මේකේ තියෙන විශේෂ වාසියක් ඒක. එතකොට වර්ණ මුද්‍රණය කර ගැනීමේ හැකියාවත් ලේසර් තාක්ෂණයේ තියෙන වාසියක්. එතකොට ඩොට් මැට්‍රික්ස් වල වගේ වර්ණ මුද්‍රණය කරගන්න බෑ. පුළුවන් අවශ්‍ය වුණොත් අපිට එක වර්ණයක් දෙකක් වගේ තමයි පාවිච්චි කරන්න. ඒ රිබන් එකේ වර්ණය මාරු කිරීම තමයි කරන්න සිද්ධ වෙන්නේ. එහෙම නැතුව අපිට ඩොට් මැට්‍රික්ස් වල එහෙම චතුර් වර්ණයෙන් නැත්නම් ෆෝ කලර් වලින් අපිට print කරගැනීමේ හැකියාවක් නැහැ. ඊට පස්සේ අපි මේ ලේසර් මුද්‍රණ වල අවාසි අපි කතා කරොත් මිල අධික වීම. සාමාන්‍යයෙන් වෙළඳ පොලේ අනෙකුත් මුද්‍රණ යන්ත්‍ර වලට වඩා ලේසර් මුද්‍රණ යන්ත්‍ර ඉතාමත් මිලෙන් ඉහළයි. අපි සාමාන්‍යයෙන් දෙගුණයකට තෙගුණයකට වඩා ඉහළ මිලක් යනවා. අඩුම මුද්‍රණ යන්ත්‍රයක් දැනට වර්තමාන වෙළඳ පොලේ ගත්තොත් රුපියල් 30000කට ආසන්න මිලක් වෙනවා. හැබැයි ඩොට් මැට්‍රික්ස් ඒවා ගත්තත් දැන් 30000කට ආසන්න වෙනවා. නමුත් ඒවා භාවිතා කරන්නේ සුවිශේෂී කාරණාවලට නිසා ඒ ඩොට් මැට්‍රික්ස් යන්ත්‍රත් අපි මේ භාවිතා කරනවා අඩු වියදමකින් මේ මුද්‍රණය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා. එතකොට අවාසියක් තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ වරින් වර නඩත්තු කරන්න අවශ්‍ය වුණත් ඒ නඩත්තුව සඳහා විශාල මුදලක් වැය වෙන එකත් මේ යන්ත්‍රයක අවාසියක්. right ඊට පස්සේ අපි කතා කරමු මේ ඩොට් මැට්‍රික්ස් යන්ත්‍රය ගැන. මේ ඔයගොල්ලන්ට පේන රූපයේ තියෙන ඩොට් මැට්‍රික්ස් printer එකක්. එතකොට මේ printer එකේ තියෙන විශේෂම වාසිය තමයි අඩු මුද්‍රණ පිරිවැය. එතකොට මේ මුද්‍රණය කිරීම සඳහා රිබන් එකක් භාවිත කරන රිබන් එකේ තියෙන තීන්ත හෙඩ් එක මගින් කොලයට ස්පර්ශ කරලා ඉවර වෙලා තමයි මේ print එක සිද්ධ වෙන්නේ. එතකොට මේ printer එකෙන් quality එක අඩුයි. හැබැයි අපිට බිල් වගේ දේවල් print කර ගැනීම සඳහා කාර්යාලවල ගිණුම් වගේ දේවල් print කරන අකුරු වගේ දේවල් විතරක් අවශ්‍ය තැන්වලදී ඉලක්කම් විතරක් අවශ්‍ය තැන්වලදී අපිට මේ printer එක පාවිච්චි කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට බැංකුවලදී පාස්පෝර්ට් මුද්‍රණය කිරීම සඳහා මේක තමයි භාවිත කරන්නේ. ඔයගොල්ලෝ පාස් බුක් එකක් අරගෙන බැලුවොත් ඔයගොල්ලෝ බැංකු පොත අරගෙන බැලුවොත් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේවයි තියෙන තාක්ෂණය මොන වගේද කියලා. එතකොට අන්නේ විදිහට තමයි අකුරු වදින්නේ. සාමාන්‍යයෙන් බැංකු පොතක් ෆොටෝකොපි එක ගැහුවත් ඒ ෆොටෝකොපි එක පැහැදිලි නැහැ. හේතුව තමයි මේ මුද්‍රණයේ තියෙන ක්වොලිටි එක අඩු වීම නිසා. හැබැයි ඒ වගේ තැනකදී ඒක ප්‍රමාණවත් වෙනවා. බැංකුවකදී එහෙම නැත්නම් සාප්පුවකදී බිල් එකක් print කර ගැනීම වගේ දේවල් වලදී මේ යන්ත්‍රය ඉතාමත් වටිනවා. හේතුව අඩු මුද්‍රණ වියදම. එතකොට මේකේ තියෙන අවාසිය අපි කතා කරොත් මේ කොටස් වල මිල ටිකක් මිල වැඩි. එතකොට වාසි කතා කරොත් මේ මුද්‍රණ පිරිවැය අවමයි. අඩු මුද්‍රණ පිරිවැයක් යන්නේ පිටුවකට ගොඩක් මඩු. මං හිතන්නේ සත ගාණක් තමයි පිටුවක් මුද්‍රණය කර වැය වෙන්නේ. මේවට තියෙන විශේෂයෙන්ම මේ printer සඳහාම නිර්මාණය කරපු කොළ තියෙනවා. අඛණ්ඩ පත්‍ර කඩදාසි අපි continuous papers කියලා කියන ඒවා. මේ continuous papers මේවා මිලදී ගැනීමේ හැකියාව වෙළඳ පොලේ තියෙනවා. ඒක නිසා ඒකත් වාසියක්. මේ මුද්‍රණ යන්ත්‍ර සඳහා විශේෂයෙන්ම ඒවා තියෙනවා. මේකේ කල් පැවැත්ම වැඩි. මේ printer එක සාමාන්‍යයෙන් දූවිලි වැදුනට එතනින් ගියාට පස්සේදී රස්නේ වුණාට ඒ වගේ දේවල් ගොඩක් දේවල් වලට තොරතුරු දීමේ හැකියාව මේක තියෙනවා. hard use එකට ඉතාමත් වැදගත්. දෘඩ පාවිච්චිය සඳහා මේසයක් පල්ලෙන් තියලා උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා දිගු කල් භාවිතා කිරීම සඳහා සහ අඩු පිරිවැය ඉතාමත් වැදගත් කාර්ය මේ වාසි දෙකක් මේ ඩොට් මැට්‍රික්ස් එකේ. මේකේ තියෙන අවාසි එකක් තමයි මේ ලොකුම ගැටලුවක් තමයි මේ ഘോഷාකාරී බව නිසා. එතකොට ආරම්භයේ ආපු මුද්‍රණ යන්ත්‍ර ගොඩක්ම ഘോഷාකාරී. දැන් ඊට පස්ව නිර්මාණය වෙච්ච ඩොට් මැට්‍රික්ස් printers වල ටිකක් අඩුයි. හැබැයි ඒත් ഘോഷාකාරී. quality එක අඩු වීම තවත් අවාසියක්. මුද්‍රණ වේගය ඉතාමත් අඩුයි. හිමීට තමයි print වෙන්නේ. laser print එකක් තරම් වේගවත් නැහැ. ඒකත් ගොඩක් ලොකු අවාසියක්.
මේ මුද්‍රණ යන්ත්‍රය. ඉතින් ඒක නිසා මේ අවාසිදායක අවාසි වෙන තවත් හේතුවක් තමයි මේ මුද්‍රණ වර්ණ එක්ක රතු පාටින් එක්ක කළු පාටින් එක්ක නිල් පාටින් මේ වගේ සීමිත මුද්‍රණ වර්ණ වලින් තමයි මේක මුද්‍රණය කරගැනීමේ හැකියාව තියෙන්නේ. හැබැයි මේක තව වාසියක් තියෙනවා. මේක සඳහන් නොවුනත් අපිට පුළුවන් සමහර වෙලාවට කාබන් කොපි එකක් දාලා පිටපත් දෙකක් වගේ ගන්න. ඒක හැබැයි ලේසර් ප්‍රින්ටර් එකකින් ඕන තරම් පිටපත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මුද්‍රණ කමාන්ඩ් එක දුන්නාට පස්සේ එයා ඕන තරම් ප්‍රින්ට්ස් ලබා දෙනවා. මේකෙදි ඉතින් කන්ටිනියස් පේපර්ස් දාලා ඕන තරම් ප්‍රින්ට් ගන්න පුළුවන්. මේකේ අර ඉතිහාසය ආවෙනම් මේක ස්ටෙන්සිල් කට් කරන්න. ඒ කියන්නේ අපිට අර ස්ටෙන්සිල් කට් කිරීම වගේ දේවල් වලට භාවිතා කරා. මොකද මේ තාක්ෂණය භාවිතා කරලා ස්ටෙන්සිල් එකක් කට් කරාම ඒකෙන් කොපීස් දාන්න පුළුවන්. එතකොට මේ ඩොට් මැට්‍රික්ස් ප්‍රින්ටර්ස් තමයි ඒ සඳහා භාවිතා කරන්නේ. ඊළඟට භාවිතා කරන විශේෂයෙන්ම ගොඩක් අය ගෙවල් වලත් භාවිතා කරන මේ ඉන්ජෙක්ට් මුද්‍රණ. එහෙම නැත්නම් කලර් ප්‍රින්ටර්ස් කියලා කියන්නේ. මේකට මේ CMYK කියලා එහෙම නැත්නම් cyan magenta yellow black කියන වර්ණ හතරෙන් තින්ත භාජන හතරකට තින්ත දාලා මුද්‍රණය කරගන්න පුළුවන්. මුද්‍රණ තත්ත්වය ඉතාමත් ඉහළයි. ඉතින් සාමාන්‍යයෙන් තින්ත භාවිතා කරලා අපේ මුද්‍රණයන් සිද්ධ කර ගැනීම සඳහා මේක භාවිතා කරනවා. කාර්යාලවලත් සමහර තැන්වල භාවිතා කරනවා. හැබැයි මුද්‍රණ පිරිවැය ගොඩක් වැඩි. ඉතින් ඒක නිසා ගොඩක් අය සාමාන්‍ය වෙළඳපොලේ ගොඩක් මිල අඩුවට ගන්න තියෙන නිසා මේ printer එකක් මිලදී ගන්නවා. ඒගොල්ලෝ දන්නේ නැහැ මේකට යන පිරිවැය. මොකද cartridges මිලෙන් වැඩි. සාමාන්‍යයෙන් මේ වගේ printer එකක් ගත්තට පස්සේ අර පුංචි cartridge එකක තියෙන ඉතාමත් පුංචි ප්‍රමාණයක් තින්ත ඒක නිසා වැඩි පිරිවැයක් දරන්නට සිද්ධ වෙනවා අඩු කොළ ගණනකට. සාමාන්‍යයෙන් cartridge එකක් දැම්මොත් කොළ 100ක් 200ක් වගේ ප්‍රමාණයක් තමයි මුද්‍රණය කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ සඳහා cartridge එක පිළ රුපියල් වර්තමානයේ ගතත් රුපියල් 4000කට ආසන්න ප්‍රමාණයක් වෙනවා. ඉතින් printer එකක්ම වෙළඳපොලේ දැන්ට සාමාන්‍යයෙන් 7-8000 ඉඳලා තියෙනවා. රුපියල් 7000ක විතර වෙන printer එකකට cartridges වියදම විතරක් රුපියල් 4000ක් යනවා කියලා කියන්නේ ඒක ලොකු වියදමක්. ඉතින් ඒ සඳහා කොළ 200ක් වගේ ප්‍රමාණයක් ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණ පිටුවේම තින්ත භාවිතා වන පින්තූර චිත්‍ර වගේ දේවල් ගත්තොත් එච්චර ප්‍රමාණයක් මුද්‍රණය කරගන්නත් බෑ. ඒක නිසා මේ සාම්ප්‍රදායිකව ගොඩක් වෙලාවට ගෙවල් වලට මේ වගේ printers දන්නේ නැතුව ගේනවා නම් තමන් මුද්‍රණ අවශ්‍යතාවය මොන වගේද කියලා තීරණය කරලා හැමදාම print out ගන්න වෙන එකක් නම් වර්ණ අවශ්‍ය නැත්නම් මේ වගේ එකක් ගේන එක අපරාධයක්. ඒක නිසා CMYK එහෙම නැත්නම් cyan magenta yellow black කියලා cartridges හතරක් පාවිච්චි කරන මේ වගේ එකකට වඩා laser printer එකක් ගේන එක ගොඩක් වටිනවා. මොකද tubes වගේ දේවල් PDF print කරගන්න නම් මේ වගේ printer එකක් භාවිතා කිරීම මිල අධිකයි. ඒක නිසා ඒ සඳහා මේ සුදුසු වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. මේ තාක්ෂණයත් ඉතාමත් වටින තාක්ෂණයක්. සාමාන්‍යයෙන් අපිට එදිනදා ජීවිතේ භාවිතා කරන්න ගොඩක් වටින මුද්‍රණ යන්ත්‍රයක් මේ inkjet print එක කියලා කියන්නේ. මේවයි අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ මේ මුද්‍රණ තාක්ෂණය ඉහළ වුණත් quality එක ඉහළ වුණත් හැබැයි වියදම වැඩි නිසා මේකේ තියෙන එක අවාසියක් ඒක. inkjet මුද්‍රණ යන්ත්‍රවල වාසි මේව මතක තියාගන්න. උසස් තත්ත්වයේ මුද්‍රණ ශබ්දය අඩුයි. මේකේ ලොකු ශබ්දයක් එන්නේ නැහැ. යන්ත්‍රවල මිල අඩු වීමත් වාසියක්. එතකොට දැන් ඔයගොල්ලෝ පේනවා මෙන්න මේ තියෙන cartridges ටික තමයි මේ තියෙන CMYK කියලා ඔයගොල්ලෝට පේනවා. මේ හැම cartridge එකකම ගහලා තියෙනවා CMYK කියලා. එතකොට ඒ අදාළ වර්ණය මේක සඳහන් වෙලා තියෙනවා. මේකේ තියෙන බොහොම පුංචි තින්ත ප්‍රමාණයක්. ඉතින් මේ තින්ත ප්‍රමාණය භාවිතා කරලා ගන්න පුළුවන් print out ප්‍රමාණය අඩුයි. ඒක නිසා ඒක ගැනත් අවබෝධයක් ඔයගොල්ලොන්ට සතුව තියෙන්න ඕන. එතකොට ඊළඟට අපි මේ කතා කරනවා මේ 3D මුද්‍රණ යන්ත්‍රයක්. වර්තමානයේ මේ ඇත්තට ප්‍රචලිතව නැහැ. මොකද මේ ප්‍රමාණයෙන් විශාල වෙන්න එකක් සහ මේවා මිලෙන් අධික වීමත් මේවා මේ අපිට විවිධ කොන්ක්‍රීට් වර්ග එහෙම නැත්නම් ලී වලින් අවශ්‍ය ආකෘති නිර්මාණය කර ගැනීම සඳහා මේ 3D printers භාවිතා කරනවා. ඇත්තටම මේක මේ ද්‍රවයක් ආකාරයේ විදිහට හදාගන්න එක ප්ලාස්ටික් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ලෝහ වෙන්න පුළුවන්, සිමෙන්ති වෙන්න පුළුවන්. තුනි ස්තර වලින් තමයි මේක නිර්මාණය කරගන්නේ. ඉතින් ඒක නිසා අපිට ඉතාමත් වැදගත් වෙන printer එකක්. හැබැයි අපි එදිනදා ජීවිතයේ සාමාන්‍යයෙන් අපි මේක භාවිතා කරන්නේ නැහැ. විශේෂ ස්ථානවල තමයි භාවිතා කරන්නේ. අනාගතයේ දවසක අපිට සාමාන්‍ය ගෙවල් වලට ගෙනල්ලත් මේ 3D printers ගෙනල්ලා අපේ කාර්යයන් කර ගැනීමට අවශ්‍ය වටපිටාවක් නිර්මාණය වේවි. ඊළඟට අපි භාවිතා කරන විශේෂ මුද්‍රණ යන්ත්‍රයක් තමයි මේ තාප මුද්‍රණ යන්ත්‍රය කියලා කියන්නේ. මේකත් එදිනදා ජීවිතයේ අපි වැඩිපුරම භාවිතා කරන මුද්‍රණ යන්ත්‍රයක්. කඩවල් වල බිල් එකක් print කරගන්න. එතනින් ගියාට පස්සේ අපි දැන් වාහනයක ගියොත් වාහනේ ටිකට් එක ලබා දෙන්නත් මේ තාප මුද්‍රණ යන්ත්‍රය අපි ගොඩක් කරලා thermal printer කියලා කියනවා. මේකෙත් මේ වර්ණ ගොඩක් නැහැ. මේ කළු පාටින් තමයි සිද්ධ වෙන්නේ මේ මුද්‍රණ යන්ත්‍රය. මේකේ තියෙන මේ කොලේ තියෙන ලේයර් එක තාපයෙන් පිච්චුවට පස්සේදී
තාපය නිකුත් වීම නිසා ඒ අදාළ දත්තවලට අදාළව තාපය නිකුත් කිරීමෙන් තාපයෙන් තමයි මේක පුච්චන්නේ. ඒ පිලිස්සීමකට වාජනය කරලා තමයි මේ කියන්නේ. ඒ නිසා මේකට ටෝනස් දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ, තින්ත දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකේ හෙඩ් එක හීට් වෙලා ඒ අකුරේ හැඩයට එතන පින්තූරේ හැඩයට යා පිලිස්සීමක් සිද්ධ කරනවා මේ තාප මුද්‍රණ යන්ත්‍රය. ඉතින් ඒක නිසා බිල් වලදී බිල් එකක් print කරගන්න ඔයගොල්ලෝ කඩේට ගියාට පස්සේ ලැබලා දෙන printer එකේ මුද්‍රිත පිටපතේ බිල් එකේ මුද්‍රිත පිටපතේ මෙන්න මේ වගේ එකක් වේවි. අර 58 78 එක එක ඝනකම් මේ මහතට මේක මිලදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කඩේකදී අර ඉස්සෙල්ලා කිව්ව විදිහට මේ මුද්‍රණ යන්ත්‍ර අපිට දැක ගැනීමේ හැකියාවක් තියෙනවා. මිල එච්චර මිල නැහැ මේ මුද්‍රණ යන්ත්‍රය. ഘോഷාවකුත් නැහැ. මිලත් නැහැ. හැබැයි අපිට සාමාන්‍ය බිල් එකක් print කරගන්නවා වගේ දෙයකට හැරෙන්න මේක වෙනත් කාර්යයන් සඳහා භාවිත කරන්න බෑ. මේ මුද්‍රණ යන්ත්‍ර හැම එකක්ම අපි අපේ ආයතනවල භාවිත කරනවා. ඒක නිසා අපේ ආයතනයට සහභාගී වෙන ශිෂ්‍යයන්ට මේ හැම මුද්‍රණ ආකාරයක්ම දැක බලා ගැනීම සහ ඒ මුද්‍රණය කිරීමේ හැකියාව තියෙනවා. අපි ඉස්සරහට නිර්මාණය කරන අපේ ලිපි ලේඛන මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය මොන වගේ තාක්ෂණය යොදාගත්තොත් හොඳයිද කියන එක ගැනත් අපි කියලා දෙනවා. ඒක නිසා අපේ පරිගණක පන්ති YouTube channel එකත් එක්ක නිතරම රැඳිලා ඉන්න. ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා මේ තාක්ෂණය හොඳට ඉගෙන ගන්න. මේ අවසානයේදී ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න ටිකක් ලබා දෙනවා. මේ ප්‍රශ්න ටිකට පිළිතුරු සපයන්න. මේ වීඩියෝ එක දෙතුන් පාරක් බලලා මේ තියෙන කාරණා පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න. එහෙම වුණොත් ඔයගොල්ලන්ට මේ පාඨමාලාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට හැකියාව ලැබේ. ඉතින් ඒක නිසා අපේ පරිගණක තාක්ෂණය පිළිබඳව දැනුම ලබා දෙන දෙවැනි වීඩියෝ එක තමයි මේ අවසන් කිරීමට සූදානම් වෙන්නේ. අපේ පරිගණක පන්ති YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔබට දැනෙන අදහස comment section එකට ඇතුළත් කරන්න. මේ වීඩියෝ පාඩම් මාලාවේ විස්තර ඔයගොල්ලන්ට description එකට මම ඇතුළත් කරලා තියන්නම්. ඒත් එක්කම ඉතාමත් වැදගත් වෙනවා මේ පාඩම් ටික ඔයගොල්ලන්ට අවශ්‍ය සටහන් කරගන්න. ඒ සටහන් නැවත නැවත පරිහරණය කරන්න සහ මේ විශේෂයෙන්ම මේ ප්‍රශ්න වලට උත්තර සපයන්න. ඔබ CR පොතක් අරගෙන ඒ ප්‍රශ්න වලට උත්තර සපයලා එකතු කරලා තියාගන්න. ඔබට පුළුවන් ඊළඟට අපි ලබා දෙන ප්‍රායෝගික ක්‍රියාකාරකම් ටිකත් ඒ විදිහටම සිදු කරලා අවසන් කරලා තියාගන්න. මේ පාඨමාලාව අංග සම්පූර්ණව අවසන් කිරීමට ඔබට හැකියාව ලැබෙනවා. එහෙනම් අදට මේ පාඨමාලාවේ මේ වීඩියෝ එක අපි අවසන් කරනවා. සියලු දෙනාටම සුබ දවසක්. අයබෝවන්.